සියලුම ආතරයිටිස් රෝග සඳහා රාජපුර හන්දි තෙල ඔබ සුවෙන් තබයි. අයිබෝවන් යථාර්ථවාදීව ලෝකයේ දෙස බලන්නට සත්‍ය සිදුවීම් සම්පින්ඩනයක පුවත් දිගහැරුම ශ්‍රද්ධා රූපවාහිනී 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය සමගින් මම භාග්‍ය ධනංජල ගොල්ල ප්‍රථම අවධානය දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්තල වෙත. පළමු වරට ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් දිවයිනට පරිපූරක වෛද්‍ය සේවා වර්ජනයෙන් රෝහල් කටයුතු වලට බාධා. උසස් පෙළ විභාගයට ඔන්ලයින් හරහා ඉල්ලුම්පත් කැඳවීම ආරම්භේ. පදිකයින් සහ රියදුරන්ගේ ආරක්ෂාව සඳහා ශනික දඩ මුදල් ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීමේ සූදානමක්. ඔක්සිජන් හිඟවීමෙන් ඉන්දුනීසියාවේ කොවිඩ් රෝගීන් 63ක් ජීවිතක්ෂයට. ඊයේ දිනේ නව කොවිඩ් ආසාදිතයින් 1573 දෙනෙකු හඳුනා ගැනීමත් සමග මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 2,65,630ක් දක්වා ඉහළ ගියා. මේ අතර අද අලුයම ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 26000ක් දිවයිනට ලැබුණා. ඊයේ වාර්තා වූ කොවිඩ් ආසාදිතයින් 1573 අතරින් 1517 දෙනෙකු අලුත් අවුරුදු කොවිඩ් පොකුරේ ආසාදිතයින් වන අතර 56 දෙනෙකු විදේශයන්හි සිට මෙරටට පැමිණි පුද්ගලයින් වනවා. ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් වැඩිම පිරිසක් වාර්තා වුණේ කොළඹ දිස්ත්‍රික්කයෙන්. එම සංඛ්‍යාව 249ක්. ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 221ක් සහ කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 183ක් හඳුනාගෙන තිබෙනවා. ඩෙල්ටා වෛරසය ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් හමු වෙලා තියෙනවා. දැන් මේක ඉදිරියේදී භයානක තත්ත්වයක් වෙන්නේ නැද්ද? මෙවැනි තත්ත්වයක් තමයි ලෝකේ පුරාම මේ වෛරසය හොයාගත්ත රටවල් වල හොයාගත්ත පමණින් ඒ රෝගිය ඒ ආකාරයෙන්ම පැතිරිලා ගිය බවට සාක්ෂි ලැබුණේ නැහැ. කාලයත් එක්ක නොදැනුවත්වම මේ රෝගය ටින් විට මහා වසංගත තත්වයෙන් ඒ පළාත්වල ප්‍රාදේශීය වශයෙන් හෝ රටවල් හැටියට ගත්තාම රටවල් වශයෙන් මේකේ පැතිරීමක් සිද්ධ වුණා. මේ ප්‍රභේදවල මේ පැතිරීමේ වේගය කියන එක තීරණය වන්නේ අපි පැතිරීමට ඉඩ දුන්නොත් පමණයි. මෙන්ම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පෙරේදා තහවුරු කරන ලද ඊයේ වාර්තා කළ මෙරට කොවිඩ් මරණ සංඛ්‍යාව 45ක්. ඒ අනුව මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 3236ක් ලෙසයි. එලෙස වාර්තා වූ කොවිඩ් ආසාදිත මරණ වලින් 25 දෙනෙකු කාන්තාවන් වන අතර පිරිමි පුද්ගලයින් 20 දෙනෙකුද ඒ අතර වනවා. මේ අතර පළමු වරට ෆයිසර් කොවිඩ් මර්ධන එන්නත් මාත්‍රා 26000ක් දිවයිනට ලැබී ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පවසනවා. ඇමරිකා එක්සත් ජනපදයේ නිෂ්පාදිත මෙම ෆයිසර් එන්නත දකුණු ආසියානු කලාපයේ රටකට ලැබුණු ප්‍රථම අවස්ථාව මෙයයි. මෙම ෆයිසර් එන්නත් තොගයද කඩිනමින් ජනතාවට ලබා දීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවයි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා සඳහන් කළේ. ශ්‍රී ලංකාව ෆයිසර් එන්නත් මාත්‍රා මිලියන 5ක් ලබා ගැනීමට සැලසුම් කර ඇති අතර ජුලි මාසය තුලදී එන්නත් මාත්‍රා ලක්ෂ 2ක ප්‍රමාණයක් දිවයිනට ලැබෙන බවයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ. මේ එන්නත ලබා දීමේදී අලුතෙන් ඇති වෙලා තියෙන ප්‍රභේදයන්ට එරෙහිවත් ඒකම පළවෙනි මාත්‍රාව වෙනුවට දෙවෙනි මාත්‍රාව හැටියට ලබා ගැනීම සඳහා සුදුසුකම් ලබන එන්නතක් හැටියට අපිට මේ එන්නත මේ අවස්ථාවේදී ලංකාවට ගෙන්වා ගැනීමට හැකියවීම වැදගත් කාරණයක්. ඒකට මේවා ගබඩා කිරීම සඳහා අවශ්‍ය පහසුකම් පහුගිය කාලය තුල ප්‍රධාන මධ්‍යම රුධිර පාරවේලනය සම්බන්ධයෙන් තියෙන අපේ නාරහෙම්පිටේ බැංකුවේ අවශ්‍ය පහසුකම් සියල්ලම අපි සකස් කරා. මේ එන්නත් ප්‍රමාණය එහි ගබඩා කරලා තියෙනවා. ඊට අමතරව අපිට මිලියන 2ක් දක්වා ප්‍රමාණයක් ගබඩා කරන්න පුළුවන්. මේ එන්නත ලබා දීම සඳහා අවශ්‍ය සියලුම අනිකුත් පහසුකම් සකස් කරලා ජාතික වැඩපිළිවෙලකට අනුව එන්නත් ලබා දීම සඳහා කටයුතු කරනවා. ලැබුණු ෆයිසර් එන්නත් ඔගේ ලබා දෙන්න ජනතාව. ඒ සම්බන්ධයෙන් ඔබට ඉදිරියේදී සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හවුරු කිරීමක් කරයි. හෙට දිනේදී මොන කණ්ඩායම් වලටද මේ එන්නත ලබා දෙන්නේ කියලා. නිමාතාවන්ට එන්නත් කිරීම ගැන සමාජයේ
බොහෝ දුර්මත ප්‍රචලිත වෙනවා මේ ජනතාව අතර එන්නත ලබා ගැනීමේ අසංකූලතාවයෙන් පුළුවන්. එන්නත ලබා දීමෙන් වෙන්න පුළුවන් ගැටලු සහ එන්නත ලබා නොගැනීමෙන් වෙන්න පුළුවන් ගැටලු ඇන බැලීමෙන් පසුව මේ එන්නත ලබා දිය යුත්තේ කවර ගර්භණී මවුරුන්ද කියන එක සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් පැහැදිලි චක්‍රලේඛයකින් උපදෙස් ලබා දීලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හැටියට අපිට කරන්න තියෙන ප්‍රධානම ඉල්ලීම තමයි සෑම ගර්භණී මවක් තමන් එන්නත ලබා ගැනීමට සුදුසුකම් ලබා තිබේ නම් ළඟම තියෙන සෞඛ්‍ය නිලධාරී කාර්යාලයට හෝ රෝහලට හෝ වෙනත් එන්නත් මධ්‍යස්ථානයකට ගොස් තමන් පිළිබඳව හැඳින්වීමක් කරලා ඒ කියන්නේ තමන්ගේ ගර්භණීභාවය පිළිබඳව විස්තර කරලා ඒ පිළිබඳව සැකයක් හෝ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ අයට සුදුසු නම් ඒක එන්නත ලබා ගැනීම ළඟම ඇති එන්නත් මධ්‍යස්ථානයට හෝ සෞඛ්‍ය නිලධාරී හමු වෙලා සාකච්ඡා කරලා ඒ එන්නත පැකිලව ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා. මේ අතර යුද හමුදා රෝහල ඇතුළු දිවයින පුරා මධ්‍යස්ථාන කිහිපයකදී ශ්‍රී ලංකා යුද හමුදාවේ මැදිහත් වීමෙන් අද සිට එන්නත් කරන කටයුතු සිදු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් නිලන්ත ප්‍රේමරත්න මහතා ප්‍රකාශ කළා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ අවුරුදු 30ට වැඩි පුද්ගලයන් සඳහා නාරාහෙන්පිට යුද හමුදා රෝහල, පනාගොඩ බෝධිරාජාරාමය, බත්තරමුල්ල, දියත උයන සහ වේරහැර පළවන වෛද්‍ය බලකාය යන ස්ථානවලදී එන්නත් කරන කටයුතු සිදු කරනු ඇති. ඊට අමතරව අවුරුදු 60ට වැඩි පුද්ගලයන් සඳහා ගාල්ල, මාතර, බදුල්ල, අනුරාධපුරය, පොළොන්නරුව, කිලිනොච්චිය, මුලතිව් සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලදී එන්නත් කරන කටයුතු සිදු කරනවා. මේ අතර එන්නත් මාත්‍රා දෙකම ලබාගත්තද නිසි සෞඛ්‍ය උපදෙස් තවදුරටත් පිළිපැදිය යුතු බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ඊයේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් සඳහන් කළේ. මේ අතර දෙහිවල සත්වෝද්‍යානයේදී තෝර් නැමැති සිංහයාට ආසාදනය වී ඇත්තේ ඇල්ෆා නැමැති කොවිඩ් වෛරස් ප්‍රභේදයේ බව තහවුරු වී තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සහ වෛරස විද්‍යායතනය විසින් සිදු කළ ජානමය අනුක්‍රමණ පරීක්ෂණයේදී මෙය තහවුරු වී ඇත්තේ. දෙහිවල සත්වෝද්‍යානයේ සිටි මෙම සිංහයාගේ ශ්ලේෂ්මල සාම්පල් පරීක්ෂාව සිදු කළ අතර එහිදී එම සත්වයාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වුණා. මේ වන විට වෛරසය ආසාදිතව රෝහල්වල ප්‍රතිකාර ලබන සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව 27452ක් වන අතර වෛරසය ආසාදිතව සිට සුවය ලැබූ සමස්ත පුද්ගලයන් සංඛ්‍යාව දැක්වෙන්නේ 2,34,942ක් ලෙසයි. වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගීන් ඉහළ යාම නිසා නගර ගණනාවක ඔක්සිජන් හිඟයක් පවතින බව ඉන්දුනීසියානු සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙනවා. ඉන්දුනීසියාවෙන් වාර්තාවන කොවිඩ් ආසාදිත රෝගීන් ඉහළ යාම හේතුවෙන් එරට නගර ගණනාවක ඔක්සිජන් හිඟයක් පවතින බව ඉන්දුනීසියානු සෞඛ්‍ය අංශ නිවේදනය කර තිබෙනවා. ඒ හේතුවෙන් එරට රජයේ රෝහලක ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් ආසාදිත රෝගීන් 63 දෙනෙකු මියගොස් ඇති බවයි එරට මාධ්‍ය වාර්තා කළේ. කොවිඩ් වෛරස ආසාදනය දරුණු ලෙස ඉහළ යමින් ඇති ඉන්දුනීසියාවෙන් මේ වන විට 25,000 ඉක්මවා දෛනික ආසාදිතයන් වාර්තා වෙමින් පවතින බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. එරට මිලෙස ආසාදිතයන් ඉහළ යාමට හේතු වී ඇත්තේ සීග්‍ර ව්‍යාප්තියක් සහිත ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදයයි. දෛනිකව වාර්තාවන රෝගීන්ට සාපේක්ෂව පවතින පහසුකම් ප්‍රමාණවත් නොවීම එරට සෞඛ්‍ය අංශවලට එල්ල වී ඇති දැඩි අභියෝගයක්. විශේෂයෙන්ම ද්‍රව ඔක්සිජන් හිඟේ නිසා කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම වඩාත් දුෂ්කර වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. මේ හේතුවෙන් වෛද්‍ය අවශ්‍යතා සඳහා ප්‍රමුඛතාවය ලබා දෙන ලෙසද ඉන්දුනීසියාවේ රජය ඔක්සිජන් නිෂ්පාදකයන්ට නියෝග කර තිබෙනවා. මේ අතර ඉදිරි දෙසතිය තුළ පුද්ගලයන් ලක්ෂ 17කට කොවිඩ් එන්නත් ලබාදීමට පෘතුගාල රජය සැලසුම් කර තිබෙනවා. ඒ එරට තුළ කොවිඩ් වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සීග්‍රයෙන් පැතිර යන වාතාවරණයක් තුළයි. පසුගිය පෙබරවාරි 13 වනදායින් පසු වාර්තා වූ වැඩිම ආසාදිතයන් සංඛ්‍යාව වන ආසාදිතයන් 2041 දෙනෙකු ඊයේ පෘතුගාලයෙන් වාර්තා වී තිබෙනවා. ඉන් 70%ක්ම ඩෙල්ටා ප්‍රභේදයේ ආසාදිතයින් වනවා. මේ වන විට පෘතුගාලයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 8,89,088ක් වන අතර එරටින් අලුතින් වාර්තා වන ආසාදිතයන් වැඩි පිරිසක් එන්නත් කරණය නොකළ තරුණයින් බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. මේ අතර ඩෙල්ටා ප්‍රභේදයේ හේතුවෙන් ඉරානය නව කොවිඩ් රැල්ලකට මුහුණ දීමේ අවදානමක් පවතින බව එරට සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා. ඒ අනුව ටෙහෙරාන් අගනුවර ඇතුළු වැඩිම කොවිඩ් අවදානමක් සහිත නගර 91ක් රතු කලාප ලෙස ප්‍රකාශයට පත් කර ඇති අතර දැඩි සංචරණ සීමා පනවා ඇති බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. සිය ඉල්ලීම් වලට අද දිනය තුළ විසඳුම් ලබා දීමට බලධාරීන් පියවර නොගතහොත් හෙට දිනේ සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වන බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පවසනවා.
හෙද සේවයට පමණක් සුවිශේෂී වරප්‍රසාද ලබාදීම ඇතුළු තවත් ඉල්ලීම් 14ක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලය පෙරේදා දිනේ සිටයි අසනීප නිවාඩු වාර්තා කරමින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිබුණේ. මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයේ හේතුවෙන් ඊයේ දිනෙත් රෝහල් වෙත පැමිණ සිටි රෝගීන් දැඩි අපහසුතාවයන්ට පත්ව තිබුණා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් රසායනාගාර සේවකයින් ඖෂධ සංයෝජකයින් ඇතුළු සෞඛ්‍ය සේවයට අයත් වෘත්තීය සමිති 14ක් මෙලෙස අද උදෑසන 7:30 සිට අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වී සිටිනවා. රටේ පවතින කොරෝනා තත්ත්වය හමුවේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවලින් බැහැරව මෙම වෘත්තීය ඉල්ලීම් දිනා ගැනීම සඳහා අවශ්‍ය සියලුම මැදිහත් වීම අවකාශයන් ගිලිහෙන මොහොතක තමයි අපි වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තෝරන්නේ. වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ වුණාට පස්සේ සෞඛ්‍ය සේවාව තුළ අත්‍යවශ්‍ය සහ ජීවිතාරක්ෂක සේවාවන් ස්වේච්ඡාවෙන් සපයන්න අපේ නිලධාරීන් මේ වෙනකොටත් යොදවලා තියෙනවා. ඒ සඳහා විධිමත් වැඩපිළිවෙලක් යොදවලා තියෙනවා. මේ තත්ත්වයේ හමුවේ ආණ්ඩුව දිගින් දිගටම තවදුරටත් මුනිවත රකිනවා නම් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග දැඩි කරනවා හැර වෙනත් විකල්පයක් නැහැ. මේ හේතුවෙන් දිවයින පුරාරෝහල්වල දෛනික කටයුතු අඩාල වී ඇති බවයි වාර්තා වන්නේ. සායනික කටයුතු ඇතුළු ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණි රෝගීන් දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටින බව අපට දැකගත හැකි වුණා. ලෙඩ දුක් විඳිනවා මේ වැඩවලින්. කොච්චර දුරවලින්ද මිනිස්සුනේ එන්නේ? ડોක්ටර්ලාට දෙනකොට ඊළඟට අනිත් අය ඉල්ලනවා, අනිත් අයට දෙනවා, තව කට්ටියක් ඉල්ලනවා. බලන් ඉන්න එනකන් ඉතින් මොකද කරන්නේ? ඉන්ජෙක්ෂන් එකක් තියෙනවා පුතේ ගහන්න 100 නැති කරලා ඉතින් අද වර්ජනය කියලා දන්නේ නැහැ. අපි ඇවිල්ලා ඉන්න උදේ 6 ඉඳලම. දැන් පෙරේදත් ආවා, පෙරේද ආපුවම පෙරේදත් ස්ට්‍රයික් කියලා ආපහු යන්න උනත් මොනා කරන්නද ඉතින් හැමදාම ඉතින් ලෙඩුන්ට මෙහෙදී තමයි. මේ අතර රජයේ ඉල්ලීම් ලබාදීමේදී අනෙකුත් වෘත්තීයන්ට හානියක් නොවන අයුරින් කටයුතු කරන බවට නිසි පොරොන්දුවක් ලබා දෙන්නේ නම් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයේ අත්හිටුවන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමේ සභාපති උපුල් රෝහණ මහතා සඳහන් කළේ. මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අපි කිසිසේත් ඉදිරියට පවත්වාගෙන යෑමේ අදහසක් නැහැ. යම් රජයේ හෝ සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරියෙක් මේ ඉල්ලීම් ලබා දීමේදී කටයුතු කරන්නේ අනෙකුත් වෘත්තීන් වලට හානියක් නොවන අන්දමට වගේම සමතුලිතතාවය නොබිඳෙන අන්දමට කියලා යම් පොරොන්දුවක් සෞඛ්‍ය අමාත්‍යාංශ බලධාරීන් අපිට ලබා දෙනවා නම් මේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඕනෑම මොහොතක අපි අත්හිටවන්න සූදානම්. මේ අසමතුලිත බව ගොඩනැගීම සඳහා ගත්තු තීරණ සම්බන්ධව නැවත වරක් සමාලෝචනය කරලා අනිකුත් වෘත්තීන්ටත් සාධාරණයක් කරන්න කියන එක තමයි අපි සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලන්නේ. විශේෂයෙන්ම අපි අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යනවා. ශේෂ්ඨයේ COVID-19 පාලනයට අදාළව එන්නත් කටයුතු අත්හිටවලා තියෙනවා. රෝගීන් සොයා යාම, ආශ්‍රිතයින් සොයා යාම, නිරෝධායනය, නිරෝධායන නිදහස් කිරීම, PCR සාම්පල් ලබා ගැනීම වගේම ප්‍රතිදේහ ජනක ඇන්ටිජන් පරීක්ෂණ සඳහා සාම්පල ලබා ගැනීම වැනි පරීක්ෂණ කටයුතු සියල්ලම මේ වෙද්දී අනහිරලා තියෙනවා. කෙසේ වෙතත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කොවිඩ් එන්නත් කරණයෙන් ඉවත්වීම පිළිබඳව ජනතාව දැක්වූයේ මෙවන් ප්‍රතිචාරයක්. හරිම අසාධාරණයි තමයි කියන්න තියෙන්නේ මේ වෙලාවේදී. ඕනටත් වැඩිය පඩි ගන්නවනේ. අසාධාරණයි මේ රටේ වෙලා තියෙන ප්‍රැක්ටිස් අනුව පොඩ්ඩක් කැපවීමෙන් වැඩ කරන්න ඕනේ. මහජන මුදල් වලින් අධ්‍යාපනය ලැබලා ආපු මිනිස්සුනේ ඉස්සු ගැන හිතන්න නැති જાතියක් වෙලා තියෙන රටේ වෙන කියන්න දෙයක් නැහැ. මේ ක්‍රමයට ගියොත් රට හැමදාම වලපල්ලේ තමයි. මොකද දැන් රට අපාදායක තත්ත්වයට වැටලා තියෙන්නේ. ඒක නිසා ඉතින් සෞඛ්‍ය බලධාරීන් ඒගොල්ලන් පඩිය වැඩි කරන්න, අරක වැඩි කරන්න, මේක වැඩි කරන්න මේ වෙලාවේ ඉල්ලන එක අසාධාරණයි. ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් හෙද කාර්ය මණ්ඩලයේද පසුගිය දින දෙකක් තුළ අසනීප නිවාඩු වාර්තා කර වර්ජනයක් ආරම්භ කළ අතර ඒ හේතුවෙන්ද අපහසුතාවයට පත් වූයේ ප්‍රතිකාර සඳහා රෝහල්වලට පැමිණි රෝගීන්. සංචරණ සීමා ලිහිල් කිරීම හා නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කිරීම හේතුවෙන් ධාවනය කරන දුම්රිය ප්‍රමාණය 74 දක්වා වැඩි කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු යොදා ඇති බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතාද ප්‍රකාශ කළා. සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවන් නිකුත් කිරීමට පෙර දුම්රිය ගමන් වාර 71ක් යොදවා තිබූ බව දුම්රිය නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ගාමිණී සෙනවිරත්න මහතා පවසනවා. ඔහු සඳහන් කළේ ජනතාවගේ ඉල්ලීම මත මෙසේ දුම්රිය ධාවනය වැඩි කර ඇති බවයි. මුහුදුබඩ මාර්ගයේත් දුම්රිය හෙට දිනේ සිට අලුත්ගම සිට කොළඹ කොටුව දක්වා දුම්රියක් ධාවනය වෙනවා. අනිද්දා දිනේ සිට සුපුරුදු පරිදි තවත් දුම්රියක් අපි වැඩි කිරීමට කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. රෝහල් කාර්ය මණ්ඩල විසින් ඉල්ලීමක් කරා දවල් දවසෙත් කෝච්චියක් ලබා දෙන ලෙස එසේ දවල් දවසටත් දුම්රියක් ලබා දීමට අපි ඉදිරියේදී කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය පසුගිය දිනවලට සාපේක්ෂව වැඩි කිරීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා පවසනවා. ඒ අනුව පළාත තුළ පමණක් ගමනාගමන මණ්ඩලයේ බස් රථ ධාවනය කිරීම සිදු කෙරෙන බවයි ඒ මහතා සඳහන් කළේ. සෞඛ්‍ය අංශ සහ ත්‍රිවිධ හමුදාවේ පුද්ගලයන් සඳහා ප්‍රවාහන පහසුකම් සැපීම වෙනුවෙන් අන්තර් පළාත් අතර පමණක් බස් රථ කිහිපයක් ධාවනය කරන බවත්
එම බස් රථවල සාමාන්‍ය ජනතාවට ගමන් කිරීමට හැකියාව නොලැබෙන බවත් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා. ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය විසින් මේ වන විට බස් රථ 3000කට ආසන්න ප්‍රමාණයක් ධාවනය කරන පළාත් තුල 1700ක පමණ ප්‍රමාණයක් ධාවනය වෙන්නේ නැහැ. අන්තර් පළාත් තුල ධාවනය වෙන බස් රථ වැඩි වුණු ඉන්ධන මිලත් සමගම තිබෙන තත්ත්වයටද ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ දෛනික ආදායම ඉතාමත් සීමිත වෙලා තියෙනවා. ඒක නිසා ඒ සඳහා අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී අමාත්‍යවරුන් සමග සාකච්ඡාවක් පවත්වලා ඒ පිළිබඳව තීරණයක් ගැනීමට. 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ඔන්ලයින් හෙවත් මාර්ගගත ක්‍රමය ඔස්සේ අද සිට ආරම්භ කරනවා. විභාග කොමසාරිස් ජෙනරාල් සනත් පූජිත මහතා සඳහන් කළේ 2021 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා ලබන 30 වනදා දක්වා අයදුම් කළ හැකි බවයි. ඒ අනුව සියලුම රජයේ පාසල්වල සහ පෞද්ගලික අයදුම්කරුවන්ගෙන් අයදුම් පත්‍ර බාර ගන්නා බවයි විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිවේදනය කර ඇත්තේ. ඒ අනුව මාර්ගගත ක්‍රමයට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.donets.lk හෝ www.onlineexams.gov.lk/eic හෝ දෙපාර්තමේන්තු නිල ජංගම දුරකථන යෙදවුම DOE වෙත පිවිස අදාළ උපදෙස් හොඳින් කියවා ඒ අනුවම නිවැරදිව මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම් පත්‍ර යොමු කළ යුතු වනවා. එමෙන්ම 2021 උසස් පෙළ විභාගය සඳහා රජයේ පාසල් සිසුන් අදාළ පාසලේ විදුහල්පතිවරුන් වෙත දැනටමත් ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතයෙන් අයදුම් කළ යුතු වනවා. එමෙන්ම පෞද්ගලික අයදුම්කරුවන් පෞද්ගලිකවම අදාළ උපදෙස් අනුව මාර්ගගත ක්‍රමයෙන් අයදුම් පත්‍රය සම්පූර්ණ කළ යුතු වන අතර ඉන් අනතුරුව එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන අවශ්‍ය අවස්ථාවකදී ඉදිරිපත් කිරීමට තමන් භාරයේ සුරක්ෂිතව තබා ගත යුතු බවද විභාග කොමසාරිස් ජෙනරාල්වරයා නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ සම්බන්ධ කිසියම් විමසීමක් අවශ්‍ය වන්නේ නම් පාසල් විභාග සංවිධාන සහ ප්‍රතිඵල ශාඛාවේ දුරකථන අංක ඇමතීමෙන් අදාළ තොරතුරු ලබාගත හැකි බවයි එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ. අප රට තුළ මාර්ගගත අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක වීම ලොව වෙනත් රටවල් හා සැසඳීමේදී විශාල පසුබෑමක පසුවන බව මහාචාර්ය සකුන්තලා යටිගම්මන මහත්මිය පවසනවා. කෙසේ වෙතත් කොවිඩ් වසංගත තත්ත්වයක් සමග අප ඊට ක්‍රමයෙන් අනුගත වෙමින් සිටින බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. මාර්ගගත ක්‍රමය මගින් අධ්‍යාපනය ලබාදීම පිළිබඳව ආචාර්ය උපාධියක් ඇති මෙරට ප්‍රථම මහාචාර්යවරිය ලෙසයි සකුන්තලා යටිගම්මන මහත්මිය හඳුන්වන්නේ. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය ප්‍රකාශ කළේ කොවිඩ් වසංගතය තුළින් අපට ලැබුණු යහපත් දායාදයක් ලෙස මාර්ගගත අධ්‍යාපන ක්‍රමය හැඳින්විය හැකි බවයි. මේ වන විට ලදරු පාසල් මට්ටමේ සිට විශ්වවිද්‍යාල මට්ටම දක්වා මාර්ගගත අධ්‍යාපන ඉගැන්වීම් ක්‍රියාවලිය සිදුවන බවයි ඇය ප්‍රකාශ කළේ. ඔන්ලයින් ඔස්සේ සිදු කරන අධ්‍යාපන ඉගැන්වීම් ක්‍රියාවලිය නිසි අවබෝධයෙන් යුතුව සිදු කළ යුතු කාර්යයක් බවත් වර්තමානය වන විට සිසුන් බෙහෙවින් මානසික මෙන්ම කායික අපහසුතාවයන්ට පත් කරමින් අවිධිමත් ලෙස මෙම ඉගැනුම් ක්‍රියාවලිය සිදුවීම ඉතා අවදානම් තත්ත්වයක් බවයි ඇය වැඩිදුරටත් සඳහන් කළේ. නිදි මරාගෙන රෑ 1-2 වෙනකම් උදේ පාන්දර 3ට අපේ මේ මාර්ගගත ඉගෙනීම් වල යෙදීම කොතරම් දුරට සෞඛ්‍යයට හිතකරද කියන එක මම හිතන්නේ ගුරුවරු විදිහට අපි අනිවාර්යෙන්ම අපේ අවධානය යොමු කරන්න ඕනේ. අපේ අධ්‍යාපනයේ පරම ඉලක්කය වෙන්න ඕනන්නේ නිරෝගී පුද්ගලයෙක් වෙන්න ඕනේ, බුද්ධිමත් පුද්ගලයෙක් වෙන්න ඕනේ, 21 වන සතවර්ෂයේ සාර්ථකව ජීවත් වෙන්න පුළුවන් පුරවැසියෙක් වෙන්න ඕනේ. ගුරුවරයා පාඩම ඉවර කරාට පස්සේ තමයි දරුවෝ ආපහු මේකේ රැඳිලා ඉන්නේ. අපි දෙමව්පියෝ දැනුවත් කරන්න. මේ අතර විවේකයක් ලබා දීම මේ වගේ වෙන හොඳ නරක දෙකම පිළිබඳ සියලුම දෙනා දැනුවත් කිරීම ඉතාම අත්‍යවශ්‍යයි. මේ අතර අධ්‍යාපන අමාත්‍යාංශයේ උපදෙස් වලට අනුව අන්තර්ජාල පහසුකම් සහ දුරකථන පහසුකම් නොමැති පාසල් සිසුන්ට එක මධ්‍යස්ථානයක සිට එම මාර්ගගත ඉගැන්වීම් ක්‍රියාවලියට සහභාගී වීමට අවස්ථාව සලසා දී තිබෙනවා. මේ හැටන් සහ නුවරඑළිය අධ්‍යාපන කාර්යාලය යටතේ එම සිසුන්ට ඒ සඳහා ලබා දී තිබූ අවස්ථාවයි. දිනපතා පෙරවරු 9 සිට පස්වරු 1 දක්වා මෙම සූරු පන්ති කාමරය තුල පන්ති සඳහා සහභාගී වීමට සිසුන්ට අවස්ථර ලබා දී තිබෙනවා. මෙම මධ්‍යස්ථානයට පැමිණි සිසුන් සෞඛ්‍ය මාර්ගෝපදේශවලට අනුකූලව පන්ති කාමරවල රඳවා ගැනීම කටයුතු සිදු කිරීමට බලධාරීන් පියවරගෙන තිබුණා. ඉදිරියේදී මාර්ග භාවිත කරන පදිකයින් සහ රියදුරන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ශනික දඩමුදල් ක්‍රමයක් හඳුනා දීමට සූදානම් බව රථවාහන පාලන සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මහතා පවසනවා. ඒ මහතා මේ අදහස් පළ කළේ 6 වන ජාතික අනුතුරු සතිය ප්‍රකාශයට පත් කිරීමේ මාධ්‍ය හමුවට එක්වෙමින්.
මේ මාර්ගයේ භාවිතා කරන රියදුරු මහතුන් පැදිකරුවා පදිකෙන් සහ මගින් කියන සියලු දෙනාගේම ආරක්ෂාව සඳහා අපි ඔන්ලයින් ඊසි කෑෂ් පේමන්ට් සිස්ටම් එක. ඒ කියන්නේ ශනිකව නඩමුදල් ගෙවීමේ ක්‍රමවේදයක් සහ අකුසලතා ලකුණු. ඒ කියන්නේ ඩීමෙරිට් පොයින්ට්. අකුසලතා ලකුණු ක්‍රමවේදයක් ඉදිරියේදී අපි ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ අකුසලතා ලකුණු ක්‍රමවේදී බලාපොරොත්තු වෙන්නේ ලකුණු 22ක් තිබ්බහම මේ රියදුරක් මහතෙකු විසින් සිදු කරන වැරදිවලදී ඔහුගේ ලකුණු අඩුවීම වෙලා ලකුණු 0 වුණාම බිඳු වුණාට පස්සේ උට අවුරුද්දක කාලයක් ඒ රියදුරු බලපත්‍ය අත්හිටවනවා. උට රියපැදවීමක් කරනවා නම් නැවත අවුරුද්දකින් පසුව තමයි ඒ රියදුර පාසලට ගිහිලා රියදුරු බලපත්‍ය ලබාගෙන නැවත රියපදවන්න තියෙන්නේ. ඉතින් ඒක නිසා විශේෂයෙන්ම සෞඛ්‍ය ප්‍රවර්තන කාර්යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ මේ අනතුරු වැළැක්වීම සතිය වෙනුවෙන් ඒ රියානතුරු වළකමු යන තේමාව යටතේ ජූලි මාස 5 වෙනි දින අද ආරම්භ කිරීම සමගම ලංකාවේ සියලුම කොට්ටාස 47ම රථ වාහනාංශ නිලධාරීන්, ඒ වගේම කොට්ටාස රථ වාහනාංශ නිලධාරීන් සහ දිසා රථ වාහනාංශ නිලධාරීන් යොදලා මේ ක්‍රමවේදය ක්‍රියාත්මක කරනවා. අවධානයේ විදේශ පුවත් වෙත. දකුණු දිග පිලිපීනයේ හමුදා සමාජිකින් ප්‍රවාහනය කරමින් සිටියදී ගුවන් යානයක් කඩා වැටී සිදු වූ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 50ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පිලිපීනයේ සිදු වූ හමුදා ගුවන් යාන අනතුරින් පුද්ගලයන් 50 දෙනෙකු මිය ගොස් ඇතැයි මේ වන විට තොරතුරු අනාවරණය වී තිබෙනවා. මියගිය පුද්ගලයන් ප්‍රධාන වශයෙන් හමුදා නිලධාරීන් වන නමුත් භූමියේ සිටි සිවිල් වැසියන් තිදෙනෙකුද ජීවිතක්ෂයට පත්ව ඇති බවයි එරට ආරක්ෂක අමාත්‍යාංශය අවධාරණය කර ඇත්තේ. C-130 හර්කියුලිස් වර්ගයේ යානයක් වන මෙම යානය අනතුරට ලක්වන විට එහි පුද්ගලයන් 96 දෙනෙකු ගමන් කරමින් සිටි බවද විදේශ මාධ්‍ය වාර්තා කළා. පිලිපීනයේ දකුණු දිග ප්‍රදේශයේ ජෝලෝ දූපත් ආසන්නයේදී යානය ගොඩ බැස්සීමකට කළ උත්සාහයකදී එය අනතුරට ලක්ව ඇත්තේ. අනතුරින් තවත් පිරිසකගේ දිවි බේරා ගැනීමට පිලිපීන ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා. පිලිපීන ආරක්ෂක අංශය සඳහන් කර ඇත්තේ යානය අනතුරට ලක් වූයේ කිසියම් වූ ප්‍රහාරයකින් නොවන බවටයි. එමෙන්ම ගුවන් යානය කඩා වැටීමට හේතුව සොයා ගැනීම පිණිස පියාසර දත්ත රෙකෝඩරේද සොයා මෙහෙයුම් ආරම්භ කර ඇති බවයි එරට ආරක්ෂක අංශ සඳහන් කර ඇත්තේ. මේ අතර පසුගේදා අභ්‍යවකාශගත වූ චීන ගගනගාමින් එරට අභ්‍යවකාශ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා අභ්‍යවකාශයේ පිටතට පැමිණ සිදු කළ පළමු බාහිර ක්‍රියාකාරකම් සාර්ථකව සම්පූර්ණ කර තිබෙනවා. ඒ අනුව දැනට ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින චීන ගගනගාමින් තිදෙනා බාහිර ක්‍රියාකාරකම් සම්පූර්ණ කර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මූලික මොඩියුලේ වෙත ආපසු පැමිණ ඇති බවයි චීන අභ්‍යවකාශ ඒජන්සිය සඳහන් කර ඇත්තේ. චීනය විසින් ගගනගාමින් තිදෙනෙක්ව තම ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත දියත් කරනු ලැබුවේ පසුගිය ජූනි මාසයේදී. ඒ අනුව ඔවුන් එම අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ තවත් මාස දෙකක පමණ කාලයක් ගත කිරීමට නියමිත බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. ටිහැන්හේ නැමැති එම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථුවියට කිලෝමීටර් 380ක් ඉහළින් ස්ථාපිතයි. අද දිනේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඇතිවිය හැකි තද වැසි සහ අකුණු තත්ත්වයන් සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ මුලතිව් වවුනියාව අනුරාධපුරය සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි. ඒ අනුව ඒ සඳහා ගත යුතු ආරක්ෂක පියවර කිහිපයක්ද එම නිවේදනයේ සඳහන්. එම අවස්ථාවලදී එලිමහනේ හෝ ගස් යට නොසිටිය යුතු අතර ආරක්ෂිත ගොඩනැගිල්ලක් හෝ සංවෘත වාහනයක් තුළ රැඳී සිටිය යුතු බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ. එමෙන්ම කුඹුරු තේවතු ක්‍රීඩා පිටිමෙන්ම ජලාශ වැනි විවෘත ස්ථානවලද රැඳී සිටීමෙන් වළකින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත්තේ. රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ කරන ලද විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසද එහි සඳහන්. එමෙන්ම බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතයෙන් වැළකී සිටිය යුතු අතර තද සුළං හේතුවෙන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳවද සැලකිලිමත් විය යුතු බවයි එම නිවේදනයේ සඳහන් වැත්තේ. එමෙන්ම හදිසි තත්ත්වයකදී ප්‍රාදේශීය ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන්ගේ සහාය ලබා ගන්නා ලෙසද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
දිනක සටහන් නිමවන්නට මත්තෙන් හෙට දවසේ වැදගත්කමටයි මේ අවධානය. හෙට ජූලි 6 වැනිදා ලංකාවේ මෙතෙක් ඇති වූ දැවන්තම සංවර්ධන යෝජනා ක්‍රමය වූ මහවැලි ව්‍යාපාරය මුල්ම පියවරක් සටහන් කරමින් මහවැලිගඟ හැරවීමෙන් ලැබෙන ජලය රැස්කිරීම පිණිස කලාවැව විශාල කිරීමේ කටයුතු ආරම්භ කර ඇත්තේ 1969 වසරේ ජූලි මස 6 වන දිනයි. හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපළ විවෘත කර ඇත්තේ 1998 වසරේ ජූලි මස 6 වන දිනයි. මලාවි රාජ්‍ය ජාතික නිදහස් දිනය ජූලි මස 6 වන දිනට එනම් හෙට දිනයට යෙදී තිබෙනවා. ඒත් සමගින් ශ්‍රද්ධා රූපවාහිනී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය නිමවට පත්වෙනවා. හමුවෙමු හෙටත් සවස 6:30ට. තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.